තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම දිනම තුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකින් මිදීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය විඳක් නමුත් ස්වල්පයක් ශ්‍රවණය කර ගැනීමට ලැබීමත් ඊටාම දුර්ලභ කරුණක්. එදා බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැර දාලා යථාර්ථයක් ලෝකයේ හොයමින් ඒ ගමන් කළේම ලෝකයේහි ඇති නිස්සාරත්වය පිළිබඳව අවබෝධ කරගත් නිසා. ඒකට අපි කියනවා සාමාන්‍ය ලෝකය තුල ඇති නිර්වේදයේ පිණිස ගිය දැක්මක් කියලා. නෙක්ඛම්මයේ පිණිස ගිය දැක්මක් කියලා. එතකොට ඒ නෛෂ්ක්‍රම්‍ය තිබුණොත් තමයි එතනින් එහාට උතුම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙන්නේ. නෙක්ඛම්ම සහගත චේතනාවන් මේ නිසා වැදගත් වෙනවා ධර්මයේ තුල හැසිරෙන්නට. වීර්ය වඩන්නට ඒ නෙක්ඛම්ම සහගත චේතනාවන් අවශ්‍ය වෙනවා. නෙක්ඛම්ම සහගත චේතනාවන් ප්‍රබල වන තරමට තමයි ලෝකයේ අපිට වීර්ය කියන දේ වැඩි බව, වීර්ය කියන දේ තව තවත් උත්පාදනය කළ හැකි බව තියෙන්නේ. නෙක්ඛම්මයේ පිළිබඳව ඇති දැක්ම අඩුවන තරමට ඒ කෙනා සතුව වීරයෙහි හීනතාවය දකින්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙය අතහැරලා ගිහි ගෙදර ලැබුණු සියලු සැප සම්පත් අතහැරලා ගිහිල්ලත් සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරනකොටත් එක දවසක්වත් නැවත ලෝකය සැපයි හෝ නැවත ලෝකයේ පැත්තට නැඹුරු වීම මාත්‍රයක්වත් සිදු නොකොට Taman ආපු ප්‍රතිපදාව පිළිබඳව විශ්වසනීයත්වයකින් ඒ තුල පිහිටා සිටමින් ඉදිරියේහි නව මාර්ගයක් සොයා යන්නට හිතුණා කියන එකම ඉතර ලේසි පහසු දෙයක් නෙමෙයි. නමුත් ඒක තමයි නෙක්ඛම්මයේහි ඇති ප්‍රබලතාවය කියලා කියන්නේ. ලෝකයේ සාමාන්‍ය දැක්මට එහා ගිහිල්ලා සාමාන්‍ය දැක්මට අනුව නොයන දැක්මක් හොයනකොට ඒ පිළිබඳව තබා ඇති විශ්වසනීයත්වය ප්‍රබල නිසාමයි එළවුණු මනසක් නැතුව ඒ යථාර්ථය අවබෝධ කිරීම දක්වාම ගමන් කරන්නට යෙදුනේ. සමහර විට දෙවිවරුත් බලාගෙන හිටියා කියනවා මේ මහෝත්තමයා නම් බුද්ධත්වය අවබෝධ නොකර ගනීවි ඊට පෙර කලුරියක දාවි කියලා. එපමණ දුකක් ලැබෙනකොට එපමණ අවිනිශ්චිත බවක් තුලත් ප්‍රතිපදාව පුරා ගන්නට ප්‍රතිපදාව වඩන්නට ඒ පිළිබඳව තවත් ක්‍රමවේදයක් ඇතැයි විශ්වාස කරන්නට උන්වහන්සේගේ ඒ පිරූ පාරමිතා ශක්තියම හේතුවක් වන්නට ඇති. නමුත් අද ඒ බුද්ධ ආදී ඒ මහෝත්තමයන් වහන්සේලා පෙන්වා වදාළ තමන් ගමන් කොට නිර්වේදයටපත් වූ ප්‍රතිපදාව තමයි ලෝකයාට පෙන්වලා තියෙන්නේ. අපිට අමුතුවෙන් මගක් හොයා යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ මාර්ගය පෙන්වා දීලා තියෙන නිසා ඊටාම පහසුවෙන් අපිට මේ ප්‍රතිපදාව පිළිබඳව තේරුම් අරගැනීමක් සිදු කරන්නට අවශ්‍යයි. ඒ තේරුම් ගැනීමට අවශ්‍ය මූලිකම දැනුම ඇති කරගන්න මාර්ගයක තමයි සුතමය ඥානය කියලා කියන්නේ. ඒක අර්ථෝ ගෝසප්‍රත්‍ය තුල අපි අනුන්ගෙන් අසා දැනගන්න දෙයක් තමයි සුතමය ඥානය කියලා කියන්නේ. අහලා දැනගන්නවා. ඒ දැනගන්න දේ අපිට අමුතුවෙන් ඒ තුල හොයලා නූපන් මාර්ගයේ උපදවීම සඳහා ස්වයම්භූ ඥානයකින් කරන්නට දෙයක් ඇත්තේ නැහැ. ඥානයකින් අවබෝධ කළ උත්තරමයක් තමයි මේ පිළිබඳව ඒ යන ප්‍රතිපදාව පිළිබඳව කතා කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ.
මොකද මේ වචන ටික මතක් කළොත් හොඳයි කියලා හිතනවා. සාමාන්‍ය සමාජය තුළ ඇතැම් පිරිස් විසින් සමහර වෙලාවට විවිධ මතවාදයන් ඇති කරනවා. ඒ තමයි ධර්මයේ තියෙන්නේ පොතක නෙමෙයි, ධර්මයේ තියෙන්නට ඕනේ ජීවිතය තුළ, ධර්මයේ තියෙන්නට ඕනේ අවබෝධය තුළ, ධර්මයේ තියෙන්නට ඕනේ කවදාවත් සංග්‍රහ කෙරුණු පරම්පරාවෙන් ආපු පොතපතක නෙවෙයි කියලා විවිධ මත ප්‍රකාශ කරනවා. නමුත් මෙතනදී අපේ ථේරවාද ත්‍රිපිටක ධර්මයක සහ අනිකුත් පොතපතක අතර තියෙන වෙනස්කම මුලින්ම අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ත්‍රිපිටකය තුළ තියෙන්නේ Taman ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට ඒ ප්‍රතිපදාව තුළ ගමන් කිරීම පිණිස ඒ මහෝත්තමයන්න් වහන්සේලා විසින් දේශනා කළ උතුම් මාර්ගය, උතුම් ප්‍රතිපදාව. නැතිනම් අපි විසින් අත්ති කරගත යුතු අවබෝධය තමයි ඒ තුළ තියෙන්නේ. ප්‍රධාන ලෙසම සුතමේ ඥානය සඳහා මූලාශ්‍ර සපයන්නේ ඒ ත්‍රිපිටකය. ඉතින් අපි අද අවබෝධ කරනවා නම් යම්කිසි අවබෝධයක්, ඒ අවබෝධය සහ එදා ඒ මහෝත්තමයන්න් වහන්සේලා දේශනා කළ අවබෝධ ඥානය දෙකක් වන්නට කිසිසේත්ම පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපට ත්‍රිපිටකය තුළ පොතපතක වන්නට පුළුවන් ත්‍රිපිටකය තුළ තියෙන දේ සහ අපි අවබෝධ කරගන්න ප්‍රතිපදාව එකම ප්‍රතිපදාවක් බවට පත්වන්නට ඕනේ. එහෙම නැතිනම් ඒක වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙලා තියෙන්නේ කෙනකෙනාගේ න්‍යාය පත්‍ර අනුව නිවන් දකින්නට යෑම කියන කාරණාව. නැතිනම් කෙනකෙනා ස්වයම්භූ ඥානයෙන් අලුතෙන් දෙයක් අවබෝධ කරගන්නට යෑම තුළ කෙනකෙනා සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට යෑම තුළිනුයි එබඳු මිත්‍යා මතවාද ඇති වෙන්නේ. ඒ නිසා අමුතුවෙන් අපිට උපදවන්නට දෙයක් නැහැ. අපිට පරතෝඝෝසප් ප්‍රත්‍ය තුළින් ඒක ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ පරතෝඝෝසප් ප්‍රත්‍ය තුළ අපිට ලැබෙන අවබෝධය ප්‍රධාන ලෙසම අපිට ගන්න තියෙන මූලාශ්‍රය තමයි ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ. ඒ ත්‍රිපිටකයේ තුළම අපිට අතහරින්නට කාරණාවක් නැතුව ජීවිතේ සකස් කරගන්නට අවශ්‍ය නිවනට උපකාර පිණිස පවතින ඒ බොහෝ කාරණා, සියලුම කාරණා ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දකින ප්‍රතිපදාව, අපි ධර්මය අවබෝධ කරගන්නට කියලා අපි පුරන ප්‍රතිපදාව ත්‍රිපිටකය තුළ ඇතුළත් වන ඒ අතීත වැඩ සිටි උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත්ත ප්‍රතිපදාවක් බවට පත්වන්නටත් ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපි යම්කිසි තත්වයකට පත් වෙනවා නම් ඒ පත් වෙන අපේ අත්දැකීම, එහෙම නැතිනම් ඒ පත්වීම කියන දෙයට අදාළ උද්දෘත පාඨයන්, නැතිනම් ඒකට අදාළ උද්දෘත අපිට ත්‍රිපිටකය තුළ දකින්න පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා මේ පොතක පතක තියෙන පමණින් ඒක බැහැර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් අපිට සූත්‍රය ප්‍රතික්ෂේප කරන්නට කියලා දේශනා කරන්නේ නැහැ. සූත්‍රය කියන දේ තුන් සංගීතයට ආරූඪ ත්‍රිපිටකයක් නම් එබඳු වූ සූත්‍රය ප්‍රතික්ෂේප කරන්නා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා හා සමානයි කියලයි එදා අපේ මහරහතන් වහන්සේලා විසින් දරාගත්ත, ඇති කරගත්ත මතේ බවට පත් වුණේ. ඒ නිසා අපිට ත්‍රිපිටකය තුළ පවත්නා කරුණු පිළිබඳව අපේ අවබෝධය ඇති කරගන්නකොට අපේ ප්‍රතිපදාවත් ඒ ඔස්සේ සැකසෙන්නට අවශ්‍යයි. ඒ ඔස්සේ ප්‍රතිපදාව සැකසෙනකොට ඒ ත්‍රිපිටකයට පරිබාහිරව ගිහිල්ලා ඇති කරගන්න බොහෝ කරුණු කාරණා අද සමාජයේ දකින්න දේවල් සමහර විට බැහැර කරන්නට සිදුවන්නටත් පුළුවන්. නමුත් ඒ දේ ගැන අපි ත්‍රිපිටකය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් අපි සැක කළ යුත්තේ නැහැ. ඉතින් මේ විදිහට අද දවසේදී අපිට ධර්මය අවබෝධ කර ගැනීම සහ අවබෝධ කරගත යුතු ධර්මයේ පිළිබඳව අපි කතා කරනකොට අපිට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් හැටියට කල්පනා කළා කජ්ජනීය සූත්‍රය අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. සංයුක්ත නිකායේ 3 තියෙන කන්දක වර්ගයේහි දකින්නට ලැබෙන මේ කජ්ජනීය සූත්‍රය. එතකොට මේ කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන පැහැදිලි විග්‍රහයක් දේශනා කරනවා. යේහි කේච භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං උබ්බේ නිවාසං අනුස්සරමානා
අනුස්සරಂತಿ සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්‍යතරං යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා මහණෙනි මේ ලෝකේ යම් ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් හෝ නොඑක ආකාරයෙන් පූර්වානුස්මෘතිය සිහිපත් කරනවා නම් පෙර ජීවිත පිළිබඳව සිහිපත් කිරීමක් සිද්ධ කරනවා නම් සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒ පිළිබඳව මෙනෙහි කරන ඕන් පංච උපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා. ඒතේ සංවා අඤ්‍යතරං ඇතිනම් ඒ පංච උපාදානස්කන්ධයන්ගෙන් ඒ ඇතුළතින් අඤ්‍යතර වූවක්. ඒ කියන්නේ එක්ක රූප උපාදානස්කන්ධය මුල් කරගෙන එහෙම නැතිනම් වේදනා උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් සංඥා උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් සංස්කාර උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් විඥාන උපාදානස්කන්ධය කියන එකක් හෝ මෙනෙහි කිරීම සිද්ධ කරනවා. යම් කිසි කෙනෙක් හිත දියුණු කරලා පෙර ජීවිත දකින මට්ටමකට හිත දියුණු කරගත්තත් ඒ දියුණු කරගත්ත කෙනාට ඒ බඳු මට්ටමක රැඳී හිටියත් ඔහුට පුළුවන් කමක් නැහැ පංච උපාදානස්කන්ධය කියන එක තුලින් පංච උපාදානස්කන්ධය තුලින් තමන්ගේ හිත ගලව ගන්නට පංච උපාදානස්කන්ධය තුලම ඔහුගේ මනස රැඳී පවතිනවා පංච උපාදානස්කන්ධය පිළිබඳවම ඒ මානසිකාරය පවතිනවා. ඒ නිසා ඔහු මෙනෙහි කරන ඕනම දෙයක් පංච උපාදානස්කන්ධ කියන රාමුව ඇතුළත ඇති කරන මානසිකාරයන් තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒවං රූපෝ අහෝසින් අතීත මද්ධානಂತಿ ඒක නා මෙනෙහි කරනවා නම් මම අතීතෙදී බෙමදු වූ රූපයත් එක්ක හිටියා. එහෙම නැතිනම් ඒවං වේදනා අහෝසින් අතීත මද්ධානම් මම අතීත කාලෙදී මෙබඳු ආකාර වූ වේදනාවන් වින්දා. ඒ වගේම මෙබඳු වූ සංඥා ඇතුව වාසය කළා. මෙබඳු වූ සංස්කාරයක් මම ඇසුරු කළා. ඒ වගේම මෙබඳු වූ විඥාන භාගී භාවයක් ඇතුව වාසය කිරීම සිද්ධ කළා. ඕනම විදිහකට සිතීමක් තියෙනවා නම් කල්පනා කිරීමක් තියෙනවා නම් අතීතය ගැන මෙනෙහි කිරීමක් අතීත කාලේ හිටියායයි දැකීමක් තියෙනවා නම් ඒ හැම දැකීමක්ම සිද්ධ කරන්නේ පංච උපාදානස්කන්ධ කියන රාමුව ඇතුළේ පංච උපාදානස්කන්ධයක්ම මානසිකාරයේ පවත්වනවා. කිංච බික්ඛවේ රූපං වදේත මෙතන දැන් රූපය කියලා කියන්නේ මොකද්ද? රුප්පතීතිකෝ බික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රුප්පතීති රුප්පන අර්ථයෙන් තමයි රූපයයි කියලා කියන්නේ. රුප්පති කියලා කියනවා බිඳී යන ස්වභාවයට. ඒ නිසා බිඳෙන ස්වභාවයෙන් යුක්ත නිසා රූපයයි කියලා කියනවා. කේන රුප්පති කුමකින්ද බිඳෙන්නේ? සීතේනපි රුප්පති උන්හේනපි රුප්පති jigacchāyapi රුප්පති පිපාසායපි රුප්පති දංශමකස වාතාතපසිරින් සප සම්පස්සේනපි රුප්පති රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. එතකොට මේ බිඳෙන නිසා තමයි රූපය කියලා කියන්නේ. කුමකින්ද බිඳෙන්නේ? සීතෝෂ්ණාදියෙන් බිඳෙනවා. ඒ වගේම jigacchā පිපාසයන්ගෙන් බිඳෙනවා. දංශමකස වාතාතපසිරින් සප සම්පස්සේන මැසි මදුරු ආදී සත්වයින්ගේ ස්පර්ශයන්ගෙන් වාතාදී නිසාද බිඳීමකට ලක් වෙනවා. මේ විදිහට බිඳෙන ස්වභාවයක් නිසා ඒ කියන්නේ දැන් මෙතනදී මූලික ලෙසම කයක් හෝ පුද්ගල බව ප්‍රතිබද්ධ වූ රූපය අසුරු කරගෙන තමයි මේ දේශනාව පවත්වන්නේ. ඒ නිසා සාපිපාසාදී දේවල් මුල් කරගෙන මේ බිඳීම සිද්ධ වෙනවා. එතකොට මැසි මදුරු ආදී උවදුරු නිසාද මේ බිඳීම සිද්ධ වෙනවා. ඒ වගේම වාතය නිසා උණුසුම නිසා මේ බිඳීම සිද්ධ වෙනවා. මේ ඕනම දෙයකින් බිඳී යන ස්වභාවයකින් යුක්තයි. බිඳී යන ස්වභාවයකින් යුක්තයි කියන්නේ මේ ප්‍රත්‍ය නොලැබීම නිසා ප්‍රත්‍ය නොසැපීම නිසා වෙනස් වෙන විපරිණාමයට පත් වෙන ස්වභාවයකින් යුක්තයි. යම් යම් මට්ටමකින් ඒ දේවල් වල ප්‍රත්‍ය ධර්මතා ටික වෙනස් වෙනවා නේද? සතර මහා ධාතුව ඕනෝන්ට ප්‍රත්‍යයයි. පඨවි ධාතුව ආපෝ ධාතුවට, ආපෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයයි. පඨවි ධාතුව තේජෝ ධාතුවට, තේජෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයයි. පඨවි ධාතුව වායෝ ධාතුවට, වායෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයයි. එතකොට මේ එකකට එකක් ගානේ, ඒ වගේම එකකට දෙකක්, දෙකකට එකක්, එකක් තුනකට තුනක්, එකකට මේ විදිහට ඕනෝන්ට
ප්‍රත්‍ය වුණ බවක් තමයි සතර මහා ධාතුන්ගේ ප්‍රත්‍යවීම තියෙන්නේ. ප්‍රත්‍ය වෛකල්‍ය භාවය නිසා නැතිනම් ප්‍රත්‍ය වලට පවතින්නට නොහැකි බව නිසා ඒ තුල ඇති වෙනවා බිඳී යන ස්වභාවයක්. නැතිනම් වෙනස් යන ස්වභාවයක්. ඒකටත් රුප්පණ අර්ථය කියලා කියනවා. කොටින්ම බිඳී යන්නට පුළුවන් දෙයක් වෙන නිසා තමයි රූපය කියලා කියන්නේ. ඒ අතර අපි මෙනෙහි කරනවා නම් පුද්ගලයෙක් ලෙස ඝන සංඥාව තුළ අපිට හම්බ වෙන කයක්. ඒ කයද ලොකු ස්වභාවය තුළම ඒ ඝනත්වයේ තුළ බිඳී යන වෙනස් වන ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා ඒක සාපිපාසාදී නිසා වෙනස් වෙනවා. මැසි මදුරු ආදී පත්තෑ සර්පාදීන්ගේ දෂ්ටන නිසා වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ කය වෙනස් වීම ස්වභාව කොට ඇති නිසා මෙන්න මේ වෙනස් වීම මුල් කරගත්ත රුප්පණ අර්ථය නිසාම මේකට රූපයයි කියලා කියනවා. කිංච බික්ඛවේ වේදනං වදේත. මහණෙනි වේදනාව කියලා කියන්නේ මොකද්ද? වේදීයති තිකෝ බික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳීම නිසා තමයි මේ වේදනා කියලා කියන්නේ. යම් කිසි දෙයක් වළඳ කරනවා. එහෙමත් නැතිනම් යම් කිසි දෙයක් අපි පරිභෝග කරනවා. නැතිනම් විඳීමකට ලක් කරගන්නවා. ඒ නිසා වේදනා කියලා කියනවා. කිංච වේදිතී. මොනවද අපි මේ අනුභව කරන්නේ? නැතිනම් අපි වේදනාවක් ලෙස විඳින්නේ කුමක්ද? සුඛම්පි වේදියති දුක්ඛම්පි වේදියති. සැප දැනෙනවා අපිට. දුක දැනෙනවා. අදුක්ඛම සුඛම්පි වේදියති. අදුක්ඛම සුඛ වශයෙන් දෙයක් දැනෙනවා. එක්ක සැප විදිහට අරමුණක් ඇසුරු කරනවා. එහෙමත් නැතිනම් දුක් විදිහට අරමුණක් ඇසුරු කරනවා. එහෙමත් නැතිනම් අදුක්ඛම සුඛ හැටියට. එහෙම නැතිනම් උපේක්ෂාව කියලා අපි කියනවා. සැපය අදුක්ඛම කියලා කියන්නේ දුකකුත් නැහැ. අසුඛ කියලා කියන්නේ එතන සැපේකුත් නැහැ. දුකත් නොවන සැපත් නොවන විදිහට ඒ ගැන විශේෂත්වයක් නොමැති විදිහට අරමුණු ඇසුරු කරනවා. වේදනාව කියන ලක්ෂණය අපිට ප්‍රකට කරගන්නවා නම් වේදනාව කියන ලක්ෂණය ප්‍රකට වෙනකොට ඒක අපිට එක්කෝ ලෝකයේ තුල හැම දෙයක්ම වේදනාව අනුව ගිහිල්ලා තියෙන ධර්මයක් නිසා විඥාණය වේදනාව ඇසුරු කොට පවතින ධර්මයක් මූලික ලෙසම. ඒ නිසා එක්කෝ අපිට දෙයක් බොහොම හොඳයි කියලා විශේෂ වෙනවා, එක්කෝ දෙයක් බොහොම හොඳ නැහැ කියලා විශේෂ වෙනවා, එක්කෝ හොඳ නැහැ හෝ හොඳ කියන දෙකම තොරව දෙයක් විශේෂ වෙනවා. එතකොට මේ මොන දේ තුලත් ඇසුරු වීම තුල විඳීම කියන දේ පැවතිලා තියෙනවා. ඒ නිසා ඒක තමයි වේදනාවේහි ඇති මූලික ස්වභාවය. කිංච බික්ඛවේ සංඥං වදේත. මහණෙනි සංඥාව කියලා කියන්නේ මොකද්ද? සංජානාතිකෝ බික්ඛවේ තස්මා සංඥාති උච්චති. මේ සංඥාව කියලා කියන්නේ හඳුනන ස්වභාවයට. සංජානාති කියන්නේ හඳුනයි කියන එක. හඳුනයි නිසා තමයි හඳුනන බව නිසා තමයි සංඥාති උච්චති. සංඥා කියන දේ ව්‍යවහාර කරන්නේ. කිංච සංජානාති මොනවද හඳුනගන්නේ කොහොමද? නීලම්පි සංජානාති පීතකම්පි සංජානාති ලෝහිතකම්පි සංජානාති ඕදාතම්පි සංජානාති සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. එතකොට ඒක නිල් වශයෙන්, කහ පාට වශයෙන්, රතු පාට වශයෙන්, සුදු පාට වශයෙන් ආදී ලෙස හඳුනා ගැනීමක් තියෙනවා. වර්ණ වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා නම්, හැඩතල වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා නම්, ගති විදිහට හඳුනා ගැනීමක් තියෙනවා නම් මේ සියල්ලක්ම හැඳිනීම කියන එකට අයිති. හැඳිනීම මුල් කරගෙන තමයි දෙයක් අපි ගබඩා කරගන්නේ. එහෙමත් නැතිනම් දෙයක් නැවත දැක්කහම අපිට ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ හැඳිනීම මුල් කරගෙන. අපි කෙනෙක් හම්බුනහම සමහර වෙලාවට කියන්නේ මට අඳුන ගන්නට බැරි වුණා කියලා. එතකොට ඒ අඳුන ගන්නට බැරි වුණා කියන එක තුළ මේ ඕලාරික කතාවක් පැත්තෙන් ගත්තොත් අපිට ඒ පිළිබඳව සංඥාවක් අපිට ඇත්තේ නැහැ. පුද්ගලයා පිළිබඳ හැඳිනීමේ ගතියක් අපිට ඇත්තේ නැති නිසා අපි කියනවා හඳුනා ගැනීමට නොහැකි වුණා කියලා. ඉතින් අර ඒ වගේ ඕලාරික මට්ටමේ ඉඳලා ඊටාම සියුම් මට්ටමකට මානසිකව ඇති කරගත්ත හැඳිනීම කියන ඊටාම සියුම් ගතියකට. ඒකෙන් කියන්නේ හැඩතල විදිහට, වර්ණ සටහන් විදිහට හඳුනා ගන්න මට්ටමකට යනකම්ම මේ සංඥාව පවතිනවා. මේ හඳුනා ගන්න ලක්ෂණය නිසා තමයි සංඥා කියලා කියන්නේ. කිංච බික්ඛවේ සංඛාරේ වදේත. සංඛාරය කියලා කියන්නේ මොනවද? සංකතං අபிසංකරಂತಿ තී භික්ඛවේ තස්මා සංඛාරාති උච්චಂತಿ. සංකතය අபிසංස්කරණය කරන නිසා
තස්මා සංඛාරාති උච්චති ඒ නිසා සංස්කාරයෝ යයි කියනවා. කිංච සංකතං අபிසංකරෝති ඒ මොකද්ද අபிසංස්කරණයකට ලක් කරන සංකතය කියලා කිව්වේ? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොත්ති සංකරොන්ති රූපය පිනිස සංකතය අபிසංස්කරණය කරනවා. එතකොට රූපේ පිනිස සංකත කොට අபிසංස්කරණය කරනවා කියනකොට අර වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ කියනකොට වේදනා සමූහයක් සංඥා සමූහයක් කියලා කිව්වා. මේ සමූහයක්ම ඒකාර්ථවත් කොට නැවත උපදවන්නට පුළුවන් විදිහට සමස්තයක් විදිහට රූපය එකතු කරලා දක්වන විදිහට සංස්කරණය කරන ලක්ෂණය. එතකොට මේ සංස්කරණය කරන දේ සංකත හේතු නිසා හටගත් ධර්මය එකතු කොට දක්වන මූලික ලක්ෂණය නිසා තමයි සංස්කාරය කියලා කියන්නේ. ඒකෙන් සංස්කරණය කරන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයේම තමයි එතනදී සංස්කරණය කොට දක්වන්නේ. රූපය සංස්කරණය කොට දක්වනවා. වේදනාව සංස්කරණය කොට දක්වනවා. සංඥාව සංස්කාරේ විඥානය සංස්කරණය කොට දක්වනවා. එතකොට ඒ දේ සංස්කරණය කොට දක්වන්නේ ඒ දේ නැවත ඇසුරු කරන්නට පුළුවන් විදිහට. ඒකයි රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති සංඥං සංඤත්තාය සංකතං අபிසංකරොත්ති සංකරන්ති ආදී ලෙස මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට වේදනාව පිණිස සංඥාව පිණිස සංස්කාරය පිණිස විඥානයේ පිණිස සංස්කරණය කරනවා. නැතිනම් සකස් කොට දක්වනවා. එතකොට මේ දේවල් නැවත ඇසුරු කරන්නට පුළුවන් විදිහට ආශ්‍රව ටික නිර්මාණය කිරීම එහෙම නැතිනම් සකස් කොට දැක්වීම කියන දේ තමයි සංස්කරණයෙහි ඇති මූලික ලක්ෂණය. කිංච බික්ඛවේ විඥානය කියලා කියන්නේ මොකද්ද? විජානාතිතිකෝ බික්ඛවේ තස්මා විඥානන්ති විච්ඡති. විඥානනය කරගන්න නිසා විඥානය කරගැනීමයි මේ විඥානයයි කියනු ලැබේ කියලා. කිංච විජානාති මොනවද දැනගන්නේ? අම්බිලම්පි විජානාති තිත්තකම්පි විජානාති කටුකම්පි විජානාති මధుරකම්පි විජානාති කාරිකම්පි විජානාති අකාරිකම්පි විජානාති ලෝණිකම්පි විජානාති අලෝණිකම්පි විජානාති විජානාතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. ඒකට විඥානය කියන්නේ මොකද්ද? විඥානන ස්වභාවය නිසා තමයි විඥානය කියලා කියන්නේ. එතකොට මොනවද මේ විඥානය කියලා කියන්නේ? ඇඹුල් කියලා දැනගන්නවා. තිත්ත කියලා දැනගන්නවා. කටුක රස, මధుර රස, කර රස, ඒ වගේම මේ ඒ රළු නොවන වූ රස, ඊට පස්සේ ලුණු රස, ලුණු මදි මේ විදිහට දැනගන්න ස්වභාවය. එතකොට මෙතනදී මේ දැනගැනීම කියන එකෙන් රසය දැනගැනීම පමණක් සුදු විඥානයේ කියන අර්ථය ගෙනල්ලා දෙන්න ඕන නිසා නෙමෙයි මේ විඥානනේ මේ විදිහට විග්‍රහ කරන්නේ. අපි අර අනිත් දේවල් විග්‍රහ කළා වගේම මෙතනදී පොදුවේ විඥානන ස්වභාවය නැතිනම් දැනගන්න ස්වභාවය වේදනාවට සමානුපාතව යන ස්වභාවයක් මෙතන දකින්න පුළුවන්කම තියෙනවා. විඥානනය කියන බවත් එක්ක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ දැනගැනීම කියන දේ අර සැප දුක් උපේක්ෂා වශයෙන් අපි ඇති කරගත්ත බවට අපි කියව වේදනාව කියලා. ඒ වේදනාව අනුවම අපිට යම්කිසි දැනගන්න බවක් තියෙනවා නම් ඒ දැනගැනීම බවට තමයි දැනගන්නා බවට තමයි විඥානනය කියලා කියන්නේ. එතකොට නැතිනම් දැනගැනීම කියන විඥාන ගතිය කියලා කියන්නේ. ඒක විඥානන බවත් එක්ක දැනගන්නා බවක් එක්ක ඇති කරගන්න ලක්ෂණය තමයි විඥාන කියන දේහි ඇති ස්වභාවය. එතකොට මේ විදිහට ස්කන්ධ ධර්මතා ටිකේ පොදු ව්‍යවහාරය දකින්න පුළුවන්. මේ කතා කරන්නේ මේ අර අපි ස්කන්ධ මාත්‍රිකව එකවර හටගෙන එකවර නිරුද්ධ වෙනවා කියන අර්ථය නෙමෙයි. මේ පරියාය තුළ මේ සාකච්ඡා කරන්නේ මේ ස්කන්ධයෝය කියලා කිව්වට මේ ස්කන්ධ ධර්මයන්ගේ මෙබඳු වූ ස්වභාවයක් තියෙන. මේ නිසා තමයි රූපය කියලා කියන්නේ. මේ නිසා තමයි වේදනාව කියලා කියන්නේ. මේ නිසා තමයි සංඥාව කියලා කියන්නේ. මේ නිසා තමයි සංස්කාරය කියලා කියන්නේ. මේ නිසා තමයි විඥානය කියලා කියන්නේ. ඒකට ඕනෝන්ගේ ස්වභාවයන්, ඕනෝන්ගේ ගති ලක්ෂණ අපිට පුළුවන් ප්‍රකට කරගන්න.
රූපය කියලා කියනකොට එතකොට රුප්පතීතිකෝ රූපං කියනකොට රුප්පණය වන නිසා රූපය සීතෝෂ්ණ මැසි මදුරු අවුසුලං ආදී ප්‍රත්‍ය වෛකල්‍ය නිසා වෛකල්‍යයට පත්වන දේ තමයි රූපය. එතකොට ප්‍රත්‍ය වෙනස් වෙනකොට වෙනස් වෙලා යන බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රත්‍ය ධර්මයන්ගේ වෙනස් වීම මත වෙනස් වෙන ඕනම දෙයක් ඒ බිඳී යන ස්වභාවය නිසා රූපයයි කියලා කියනවා. ඒකට අපි කිව්වා රුප්පතීතිකෝ රූපං. ඒක තමයි රූපයේහි ස්වභාවය. මොකද්ද මූලිකම දේ එතකොට? රූපී ප්‍රත්‍ය ධර්මයන් මහා භූත රූපයන්ගේ ඇති වෙනස් වීම නිසා ඒක වෙනස් වෙන බවකින් යුක්තයි. එතකොට මේ වෙනස් වෙන බවකින් යුක්ත බව නිසා නිරතුරුව වෙනස් වීම වලට භාජනය වෙන නිසා ප්‍රත්‍ය වෙනස් වීමෙන් නිරතුරු වෙනස් වීමට භාජනය වෙන නිසා ඒකට කිව්වා රූපය කියලා. ඒ වගේම වේදනාව. වේදනාවත් ප්‍රත්‍ය නිසා තමයි උපදින්නේ. ප්‍රත්‍ය නැතිනකොට වේදනාවත් උපදිනවා. හැබැයි ඒ අර්ථයෙන් මේකට වේදනාව කිව්වේ නැහැ. රූපය කිව්වේ නැහැ වේදනාවට. හැබැයි වේදනාවේ මුල් කරගන්න අර්ථය හැටියට පෙන්වනවා වේදේති. විඳින බව තියෙනවා. එතකොට විඳින ලක්ෂණේ තියෙනවා. විඳී කියන ගතිය තියෙනවා. ඒ විඳී කියන ගතිය නිසා තමයි වේදනාව කියලා කියන්නේ. යම් කිසි බවක් සැප වශයෙන් විඳිනවා නම් දුක් වශයෙන් විඳිනවා නම් සැප දුක් දෙකම නැතිකම විඳිනවා නම් මෙන්න මේ විඳීම් කියන ස්වභාවයට කියනවා වේදනාවයි කියලා. ඒකට සංඥාව. සංඥාව කියනකොට හඳුනන ස්වභාවය. සංඥාව කියන දේ හඳුනනවා කියලා කියන්නේ නිල්, රතු, කහ, සුදු ආදී ලෙස වර්ණ වශයෙන් හඳුනනවා. ඒත් එක්කම හැඩතල වශයෙන් හඳුනනවා. ඊට පස්සේ ස්වභාව විදිහට කියන්නේ මුතය පැත්තෙන් අපි අරගෙන බැලුවොත් කනට ඇහෙන ශබ්ද වෙන්නට පුළුවන්, රසයන් ආදී විදිහට වෙන්නට පුළුවන්. අපි හැඳිනීම පිණිස අවශ්‍ය ලක්ෂණ ටිකක් අපිට තියෙනවා. ඒ හැඳිනීම පිණිස තියෙන ලක්ෂණ වලට කියනවා සංඥාව කියලා. ඊට පස්සේ විඥානනයේ පැත්තෙන් ගත්තාම ඒ විඥානන ස්වභාවය දැනගන්න බවකින් යුක්තයි. ඒකට අපි ඇඹුල් තිත්ත කටුක රස සහ මිහිරි රස ඊට පස්සේ මේ ලුණු රස සහ නොලුණු රස ආදී රස වශයෙන් කතා කළාට ඒක විඥානන ස්වභාවය. ඒ කියන්නේ එහි ස්වභාවය තමයි යමක් නිශ්චිත ලෙස දැනගන්න බවක් තියෙනවා. නිශ්චිත ලෙසම අර පරිපූර්ණව දැනගන්න ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා. ඒ ස්වභාවය කුමක්ද කියන එක පිළිබඳව. එතකොට ඒ යම් කිසි අරමුණක පවත්නා වේදනානිස්සිත ස්වභාවය ආරම්මන රසය විඳිනකම එහෙමත් නැතිනම් ඒක ගෝචර කරගෙන ග්‍රහණය කරගන්නකම ඒක දැනගන්නකමට කියනවා විඥානනය හෙවත් විඥානයයි කියලා. දැන ගැනීම කියලා කියනවා. తත්‍ර භික්ඛවේ සුතවා අරිය ශාවකෝ. එතකොට මේ ටික පොදු ලක්ෂණයකින් තමයි අපි කතා කළේ. එතනදී සුතවත් ආර්ය ශාවකයා ඉතිපටි සංචිත්තති මේ විදිහට කල්පනා කරනවා. අහංකෝ ඒතරහි රූපේන කජ්ජාමි. මම මේ රූපේ විසින් දැන් කනු ලබනවා. අතීතම් පහන් අද්දානං ඒව රූපේන කජ්ජින්. අතීතයේදීත් මම මෙබඳු වූ රූප විසින්ම කජ්ජින් අනුභව කළා. එතකොට කජ්ජ කියලා කියන්නේ කජ්ජති කියලා කියන්නේ මේ අනුභව කිරීම නැතිනම් ආහාරයට ගන්න අර්ථයකින්. කජ්ජනීය කියලා කියනවා ආහාරයට ගත යුතු කියන අර්ථයකින් නැතිනම් ගනු ලබන්නා වූ දේ කියන අර්ථයෙන්. ආහාරයට ගැනීම එහෙම නැතිනම් අනුභවයට හිත අර්ථයෙන්. සයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. එතකොට මේ යම්සේ වර්තමාන වූ රූපේනුත් මම දැන් කනු ලැබෙමි. ඒ වගේම අහංචේව කෝපන අනාගතං රූපං අභිනන්දෙයං අනාගතං පහං අද්දානං එවමෙව රූපේන කජ්ජෙයං. අනාගත වූ රූපේ මම අභිනන්දනය කරනවා නම් අනාගත වූ රූපයක් මාව කාලා දානවා. සයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමීති. යම් විදිහකින් මේ වර්තමාන රූපය මාව කාලා දානවා වගේ අනාගතයටත් මම මේ රූපය අභිනන්දනය කරනවා නම් මේ රූපය අනාගතයටත් මාව කාලා දානවා. සෝ ඉති පටිසංඛාය අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති අනාගතං රූපං නාභිනන්දති පච්චුප්පන්නස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. මේ විදිහට මෙනෙහි කරන කෙනා අතීත රූපයේ කෙරෙහි අනපේක්ෂව වාසය කරන්නෙක් බවට පත් වෙනවා. අනාගතං රූපං නාභිනන්දති අනාගත රූපය අභිනන්දනය නොකරන්නෙක් බවට පත් වෙනවා. පච්චුප්පන්න වර්තමාන වූ රූපය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති.
නිර්වේදයේ පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස පිළිපන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේක ඊටාම වැදගත් ධර්ම කොටහසක්. දැන් අර විදිහට තමයි ස්කන්ධයන්ගේ ස්වභාවය තියෙන්නේ. රූපය කිව්වහම මේ අර්ථයෙන්, වේදනා සංඥා සංස්කාර විඥාන කිව්වහම මේ අර්ථයන්ගෙන් තමයි මේ කිව්වේ. එතකොට ඒ ධර්මතා ටිකක් තියෙන තැනක తත්‍ර භික්ඛවේ සුතවා අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති සෘතවත් වූ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනවා. මම වර්තමාන වුණ රූපය විසින් මාව අනුභව කරගෙන තියෙනවා. මාව කාලා දානවා. වර්තමාන රූපය වශයට මම ගිහිල්ලා තියෙනවා. එතකොට එසේ වූ පච්චුප්පන්න රූපය මාව අල්ලගන්නවා වගේම අතීතයේදී අතීත වූ රූපත් මාව අල්ලගත්තා. එහෙම නැතිනම් අතීත වූ රූපත් මාව කාලා දැම්මා. එතකොට යම් කිසි විදිහකින් වර්තමාන රූපය මාව අල්ල ගන්නවද නැත්නම් වර්තමාන රූපය මාව කනවද? ඒ විදිහටම මම අනාගත රූපය අභිනන්දනය කළොත් එහෙම අනාගත රූපයක් මාව ඒ විදිහටම කාලා දානවා. එතකොට මේ විදිහට මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා එයා රූපේ පිළිබඳව කල්පනා කරනවා. රූපේ විසින් කාලා දානවා කියලා කියන්නේ, රූපේ විසින් අනුභව කරනවා කියලා කියන්නේ රූපය ඇසුරු කරගෙන තමාගේ විඥානයේ රූපේ නොඉක්මවන මට්ටමක ඉන්නවා නම්, ඒ රූපය ඇසුරු කොට රූපේහි හැපී සිටිනවා නම් ඒක තමයි රූපයේ අනුභවය කියලා කියන්නේ. එතකොට ඒ නිදීමක් ඇත්තේ නැහැ. රූපේ වෙනස් වෙනකොට දුකටපත් වීම කියන දේ අපි ළඟ තියෙන. ඒක තමයි රූපේ විසින් අපිව කනු ලැබීම කියලා කියන්නේ. ඒක හරියට අර මුහුදේ ඉන්නවනේ මාළු. ඒ කියන්නේ පෙර අනුභව කරන මාළු ඉන්නවනේ. Tamanගේ කට අරගෙන ඉඳලා කටට පිවිසෙන කුඩා මත්ස්‍යයන් ආදිය කට වැහිම තුළ ජලය ඉවත් කොට ආහාරයට ගන්නවද? අන්න ඒ වගේ දෙයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට රූපය ඇසුරු කරගෙන විඥානය පවතිනකොට ඒ විඥානය හැම වෙලාවකදීම රූපයේ සීමාව ඉක්මවන්නට නොදී රූපය තුලම පුද්ගල භාව විසින් හැසිරෙනවා. රූපය තුලම පුද්ගල භාව විසින් සැරිසරනවා. එතකොට මොකද වෙන්නේ? රූපයේ විසින් අපිව කනු ලබනවා. රූපයේ විසින් කනු ලබනවා කියලා කිව්වේ වෙනස් වීමට විපරිණාමයට භාජනය වෙනවා කියලා අපි කිව්වා. රූපන අර්ථයෙන් රූපය කියනවා කියලා. එතකොට මේ රූපය විපරිණාමයට පත්වන්නට, රූපයේ වෙනස් ස්වභාවයට පත්වන්නට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ටික නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඉන්නේ රූපේ පැත්තේ. රූපේ පැත්තේ කියලා කියන්නේ සම්පූර්ණම සතර මහා ධාතු සහ උපාදාය රූපේ තමයි රූපේ යථාර්ථය. හැබැයි ඒ මට්ටමේ රූපයක් නෙමෙයි අපි අසුරු කරන්නේ, සත්පුද්ගල භාව විදිහට ගත්ත රූපයක්. මහා භූත රූපය අපි සම්පූර්ණයෙන්ම සත්පුද්ගල භාවයෙන් උපාදාන කරලා අල්ලගෙන ඉන්නවා. දැන් වෙනස් වෙන්නේ මහා භූත රූපය. මහා භූත රූපේ වෙනස් වෙනකොට අපිට අපි සත්පුද්ගල භවෙන් ගත්ත දේ අනුව දුකක් විඳින්න පුළුවන් දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක් ටික විඳින්න පුළුවන් මට්ටමක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඒ අපි දැන් යන්න ඕනේ ඇතුළට ගිහිල්ලා ආයෙ මිදෙන්න බැරි තත්වයකට රූපයේ ඇතුලේ පත් වෙලා තියෙනවා. ඒ පත් වෙලා තියෙන නිසා තමයි වර්තමානයේ දැන් මම යම් විදිහකට රූපයකට හසු වෙනවා නම් හසු වෙලා ඉන්නවා කියලා කියන්නේ. මේ හසු වෙලා ඉන්නේ යම් විදිහකටද, දැන් මේ රූපය අනුව ගිහිල්ලා මම දුක් විඳින්නේ යම් විදිහකටද, ඒ රූපය අනුව ගිහිල්ලා රූපේ මාව කන විදිහටම තමයි අනාගත, ඒ කියන්නේ අතීත වුණ රූපයක් මාව අනුභවයට ලක් කරේ. අතීත වුණ රූපේ මාව අනුභවයට ලක් කළේ කියලා කියන්නේ අතීතයේදී මම රූපය අනුව මගේ සිතුවිලි ධාරාව පැවැත්වුවේ. අතීතයේදී මට රූපය රැස් කර ගැනීම පිණිස හේතු වුණේ මෙබඳු වූ වර්තමානයේ යම්කිසි අවිද්‍යාවක් තියෙනවා නම් ඒ විදිහටම රූපයේ පිරිසිඳ නොදන්නාකමයි නිසායි කියලා අතීතයේ පිළිබඳව එයාට නුවණක් ඇති වෙනවා. දැන් අතීතයේ පිළිබඳව එයාට නුවණක් ඇති වෙන එකේ ප්‍රතිඵලය මොකද්ද? ඉති පටිසංකාය අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති. අතීත වූ රූපයේ කෙරෙහි ඔහුට අනපේක්ෂිත වූ බවක් ඇති වෙනවා. අපේක්ෂා රහිත ස්වභාවයක් ඇති වෙනවා. අතීත වූ රූපයේ පිළිබඳව
අපේක්ෂා රහිත ස්වභාවයක් ඔහුට ඇති වෙනවා. ඇයි? ඔහු වර්තමාන රූපේ පිළිබඳව දකිනකොට ඔහු දකිනවා අතීතය තුලද රූපේ විසින් මම කනු ලැබුවා. අතීතයේද මෙබඳු වූ රූපේහි ඇත්ත නොදන්නා කම නිසා මේ රූපයට සීමා සහිත වූ නිසා අතීත වූ රූපේ විසින් මාව ග්‍රහණයකට ලක් කළා. ඒ නිසා ඒ රූපේ පවතින දෙයක් හැටියට මට වර්තමානයේ හිතන්න පුළුවන්කම තියෙනවා. කියලා ඔහු වර්තමානයේ තුල තමාව නිස්සය කරගන්න රූපයේ තුලින් දකිනවා මේ රූපය වර්තමානයේ යම්සේ මාව කනවද යම්සේ මාව නොයික්මවා පවත්වා ගන්නවද ඒ විදිහටම අතීතයේදී නොයික්මවා පවත්ව ගත්තා කියන එක එයා දකිනවා. එතකොට මේ දේ වැරදි කියලා එයා දකිනකොට මොකද වෙන්නේ? අතීත රූපේ පිළිබඳව අනපේක්ෂක වෙනවා. අනපේක්ෂක වෙනවා කියන්නේ අපේක්ෂා රහිත බවට පත් වෙනවා. ඊට පස්සේ අහංචේව කෝපන අනාගතං රූපං අභිනන්දෙයං අනාගතං පහං අද්ධානං ඒව රූපේන කජ්ජේයං සේයතාපීතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. එතකොට යම් කිසි විදිහකින් මම වර්තමාන රූපේ විසින් කනු ලබනවද ඒ විදිහටම අනාගත වූ රූපේ මම අභිනන්දනය කළොත් අනාගතයට ඇති වෙන රූපය ඇත්ත නොදැනගෙන එහි සතුටු වෙන බවට මම ගියොත් අනාගත රූපයත් මාව කාලා දානවා. දැන් මේ දර්ශනය තුළ ඔහුට පොදුවේ අවිද්‍යාව කියන දේ හම්බෙලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම නිසා රූපය හටගන්නවා කියන එක දකින්නවා කියන එකනේ මේක ඇතුලේ ඇති වෙන කතාව. වර්තමානයේ තුල පවත්නා රූපය දකිනකොට ඔහු දකිනවා යම්සේ මේ වර්තමාන රූපය අසුරු කරගෙන මගේ සිත පවත්වනවාද ඒ විදිහටම අතීතයේදී එබඳු වූ රූපයක් ඇසුරු කරගෙන මගේ හිත පවත්වන නිසා තමයි ඒ රූපය තුල මං හැසිරුනේ සීමා සහිතව ජීවත් වන්නට සිද්ධ වුනේ. ඒ රූප බින්දනකොට දුක කියන දේ ඉපදුනා නම් ඉපදුනේ ඒට අනුගතව සිත පැවතුණු නිසා. හරියට මේ වර්තමානයේ රූපයට අනුගතව සිත පවතිනවා වගේ. ඒ වගේම අනාගත කාලය පිළිබඳව මම රූපේ අභිනන්දනයක් කළොත් අනාගතයටත් මට මේ ප්‍රතිඵලයම තමයි. අනාගතයටත් රූපේ විසින් මාව කාලා දානවා. මේ නුවණ මෙයාට ඇති වෙන්නේ වර්තමාන රූපේ පිළිබඳව ඇත්ත දකින්න ප්‍රමාණයට. වර්තමාන රූපේ යථාර්ථය පිළිබඳව ඔහුට අදහසක් ඇති වෙන සීමාව ඇතුලේ තමයි මෙන්න මේ කියන නුවණ, මේ කියන ධර්මතා ටික ඔහුට ඇති වෙන්නේ. එතකොට අනාගතය පිළිබඳවත් අතීතය පිළිබඳවත් ඔහුට අදහස් නැති වෙනකොට එහෙම නැතිනම් වර්තමාන රූපයේ දැකීම තුළ පොදුවේ අවිද්‍යාව කියන ධර්මය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසා අතීත රූපේ දකින්නතු රූපයට හසු වුණ වර්තමානයේ යම්සේ අවිද්‍යාව තියෙනවා. එසේම මම අතීතයේදී මේ අනුව හසුරුණා. අනාගතයට අවිද්‍යාවෙන් රූපය හසුරු වුණොත් රූපේ සතුටු වීම නිසා අනාගතයටත් රූපය අනුව දුක් විඳින්න සිද්ධ වෙනවා. පොදුවේ අවිද්‍යාව දැක්ක. අවිද්‍යාව කියන දේ දැකීමම එතන ඇති යථාර්ථයේ තේරුම් ගැනීමට ඇති හොඳම මූලාශ්‍රය. කියන්නේ එතන ඇති ආලෝකය නැතිනම් විද්‍යාව උපදවා ගැනීමට ඇති හොඳම දේ තමයි අවිද්‍යාව කියන දේ දැනගැනීම. මොන ධර්මතා විශේෂයකද නොදන්නාකම පැවතුනේ කියන එක තේරුම් ගන්න අපිට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාව තිබුණොත් තමයි අවිද්‍යාව කියන දේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. විද්‍යාව නැත්නම් අවිද්‍යාව කියන දේ තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ. විද්‍යාව නැත්නම් අවිද්‍යාව කියන දේ තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. විද්‍යාව තිබුණොත් පමණමයි අවිද්‍යාව කියන දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දැන් විද්‍යාව කියන දේ උපදවගත්ත අපිට අවිද්‍යාව කියන දේ තේරුම් ගන්න පුළුවන්. එතකොට අවිද්‍යාව තේරුම් ගන්නකොට අවිද්‍යාව දුර වෙලා යන මට්ටමක්. අන්න ඒ නිසා තමයි අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති කියලා කිව්වේ. මේ විදිහට මෙනෙහි කරන සෘතවත් ආර්ය ශ්‍රාවකයට අතීත වූ රූපේ පිළිබඳව අනපේක්ෂක භාවයක් ඇති වෙනවා. අනාගතං රූපං නාබිනන්දති. අනාගත වූ රූපය අභිනන්දනය කරන්නේ. අභිනන්දනය නොකරන ඔහුට පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. ඒකේනා පච්චුප්පන්න උන රූපේ පිළිබඳව නොඇලීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් වර්තමාන රූපේ පිළිබඳව ඔහුට නුවණින් දකින්නට සිද්ධ වෙනවා ඒ රූපයේහි විරාගය පිණිස.
Nirodha පිණිස ඒ වගේම මේ නොඇලීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස ඔහුට බලන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් මූලික ලෙසම ඔහු අවිද්‍යාව හඳුනාගත්තා. අවිද්‍යාව හඳුනාගත්ත පමණට තමයි ඔහුට විද්‍යාව කියන දේ උපදව ගන්න පුළුවන්කම තිබුණේ. එතකොට මේ විද්‍යාව උපදවගත්ත කෙනා විසින් මතුමත්තේහි එයා බලනවා. ඒ කියන්නේ දැන් මේ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය නෙමෙයිනේ. වර්තමාන රූපයේ තුල එයා මෙබඳු වූ යථාර්ථයක් ඇතයි කියන එක දැක්කහම තමයි මෙබඳු මුලාවක් තිබුණ නිසායි මේක උනේ අතීතයේදී අනාගතයට වන්නේ කියන එක දැනගත්තා. තාම ඔහු වර්තමාන රූපේහි යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැහැ. ඒ නිසා ශ්‍රුතවත් භාවයේ තුල ඔහුට ලබන්නට පුළුවන් දේ තමයි මේ කියපු කාරණා ටික. ඒ කියන්නේ ශ්‍රුතවත් භාවයේ තුල ධර්මයේ පරතෝගහස ප්‍රත්‍ය තුල අසා දැනගැනීමෙන් ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා අපි රූපයට හසු වෙන්නේ කොහොමද? අපි අතීතෙදිත් මෙබඳු රූපයට හසු වුණ නිසා තමයි රූපය අසුරු කරගෙන දුක කියන දේ ඉපදුනේ. වර්තමානයේ යම්සේ අසු වෙලා තියෙනවද ඒ විදිහටම අපි අනාගතයටත් රූපය අභිනන්දනය කරන විදිහට හසු වෙනවා නම් අනාගතයටත් රූපය විසින් අපිව කනු ලබනවා. පොදුවේ මේ හැමතැනකම පැවැත්ම අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස අපි උත්සාහවත් වෙනවා. ඒ උත්සාහවත් වෙන්නේ වර්තමාන රූපේහි ඇත්ත දැනගෙන වර්තමාන රූපයෙන් මිදීම පිණිස අපි උත්සාහවත් වෙනවා. ওই විදිහටම වේදනාව පිළිබඳවත් සංඥාව පිළිබඳවත් සංස්කාරය පිළිබඳවත් විඥානය පිළිබඳවත් මම අතීතෙදිත් විඥානයේ විසින් වර්තමානයේ යම් දැන් විඥාණයෙන් මිදෙන්න බැරිව ඉන්නවද විඥානයේ විඥානන ලක්ෂණය තුන නතු වෙලා ඉන්නවද අතීතෙදිත් ඒ විදිහටම නතු වුණා. ඒ විදිහට මේ නිසා ඒ හිත ඇසුරු කරගෙන මට දුක් පුද්ගල භව නිර්මාණය වීම නිසා දුක් විඳින්න සිද්ධ වුණා. අනාගතයටත් ඒ දුක කියන දේ විඳින්න සිද්ධ වෙනවා. මේ විදිහට අතීතයට අනාගතයට මේ වර්තමානයේ යම්සේද එසේම අවිද්‍යාව නිසා දුක් විඳින්නට සිද්ධ වෙනවා කියලා ස්කන්ධ පහෙම පිළිබඳව හෝ පහෙන් අන්‍යතර වූවක් පිළිබඳව හෝ ඔහු නුවණ පවත්වනවා. අන්න ඒ නුවණ පවත්වනකොට ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා එහෙනම් අපි දැන් කොහොමද වර්තමාන වූ රූපේහි නොඇලී වාසය කරන්නේ? අපි කොහොමද විරාගයේ පිණිස බලන්නේ? අපි කොහොමද වර්තමාන රූපේහි Nirodhe බලන්නේ? වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥානයේ නොඇලීම පිණිස විරාගයේ පිණිස Nirodhe පිණිස බලන්නේ කොහොමද කියලා අපිට දැන් අවශ්‍ය වෙනවා. අන්න ඒ අවශ්‍ය වෙන නිසා බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා තංකින් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං චාති. මහණෙනි මොකද හිතෙන්නේ? රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ. ස්වාමීනි අනිත්‍යයි. යම් පනිච්ඡං දුක්ඛං වාතං සුඛං චාති. එතකොට යමක් අනිත්‍ය නම් ඒ දේ සැපද දුකද? දුක්ඛං බන්තේ. දුකයි. යම් පනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නකෝ තං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඒක දකින්න සුදුසුද? ඒක මම වෙමි හෝ මේ මගේ ආත්මයයි කියලා දකින්න සුදුසුද? නොහිතම් බන්ති ස්වාමීනි මේක සුදුසු නැහැ. ඒ විදිහටම වේදනාව දකින්න සුදුසුද නැහැ. සංඥාව, සංස්කාරය, විඥානය දකින්න සුදුසු නැහැ. එතකොට දැන් රූපය කියන තැන ඔහුට පොදුව නුවණක් අරගෙන දැන් අපි කියවනේ අතීතයේ රූපේට නතු වුණ නිසා රූපේට හසු වෙන නිසා රූපේ විසින් අපිව පරිග්‍රහණයට ලක් කළා නැතිනම් අර මාළුව දිලගත්තා වගේ අපිට රූපේ විසින් අපිව දිලගත්තා. ඒ නිසා රූපය ඉක්මවා යන්න පුළුවන් මානසික මට්ටමක් රූපය අයින් කරන්න පුළුවන් මනෝභාවයක් අපිට තිබුණේ නැහැ. රූපය ඇතුළෙම අපි ජීවත් වුණා. රූපය ඇතුළේ ජීවත් වීම නිසා රූපය වෙනස් වෙනකොට අපිට සත්‍ය පුජ්‍යලය වෙනස් වෙනවා කියලා දුක ආවා. අන්න අපි රූපය විසින් අපිව කාලා දැම්මා. අතීතයේදී පූර්වානුස්මෘතිය සිහිපත් කරනවා කියලා කෙනෙක් අතීතය ගැන මතක් කරනවා නම් ඔහුට මතක් කරගන්න තියෙන්නේ අර රූපය විසින් අපිව කාලා දාපු අවස්ථාවක්. යම් විදිහට මේ වර්තමාන රූපයේ තියෙන බවට හම්බෙනවාද එසේම අතීතයේ වූ අතීත රූපය ඇති බවට හම්බ වුණ බව නිසාම අතීත රූප විසින් අපිව අනුභව කළා. අනාගතයේ තිබඳු රූප ඇති බවට මම හිතනවාද අනාගතයේ මේ වර්තමානයේ වගේම ඇති බවට ගන්න බව නිසා ඒ රූපය අභිනන්දනය කළොත් මට දුක එනවා. එතකොට එයා පොදුවේ නිබ්බිදාවක් ඇති කරගන්නවා. නැතිනම් පොදුවේ නෙක්ඛම්ම නිශ්චිත සංකල්පනාවක් ඇති වෙනවා. මොකද්ද ඔහුට ඇති වෙන පොදු නෙක්ඛම්ම නිශ්චිත සංකල්පනාව? රූපය ඇසුරු කළොත් රූපයේ තුල දුකටපත් වීම සිද්ධ වෙනවා. අතීතේ, අනාගතේ, වර්තමානයයි කියන තුන් කාලය තුලම
රූපේ අසුරු වීම පිළිබඳව ඔහුට නුවණක් ඇති වෙනවා. ඒක තමයි අවිද්‍යාවේ මුල්ම රාමුව බිඳ දැමීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණම නොදන්නා මට්ටමකම ඉන්න කෙනෙකුට පෙන්නලා දෙනවා සුතමේ ඥානයක් තුළින්. එහෙම නැතිනම් තව බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේ නමකගේ ධර්මයක් තුළින් පෙන්වලා දෙනවා. නෑ අපි රූපයට හසු වෙලා ඉන්නේ. රූපය අනුව තමයි අපේ සංකල්පනාව තියෙන්නේ. ඔබ වේදනාවට හසු වෙලා ඉන්නේ. වේදනාව අනුව ගිහිල්ලා තමයි සංකල්පනාව. සංඥා සංස්කාර විඥාණයන්ට හසු වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි ගිහිල්ලා සංඥාව තියෙන්නේ. මෙන්න මේ විදිහට ඒක පෙන්වලා දීලා ඒක දකින්න කෙනාට කියනවා එහෙනම් දැන් වර්තමාන උන රූපේහි දැන් අතීත රූපේ අපිට වැඩක් නැහැ. අනාගත රූපේ පැමිණෙලා නැති නිසා ඒ ගැන අපිට වැඩක් නැහැ. අතීත රූපේහි අනපේක්ෂකව වාසය කරනවා. ඒ වගේම අනාගත වූ රූපය අභිනන්දනය කරන්න යන්නේ නැහැ. වර්තමාන උන රූපේ පිළිබඳව අපි විරාගය ඇති වෙන විදිහට, Nirodhe දකින විදිහට, නොයලීම මතුවන විදිහට මානසිකාරය පවත්වනවා. ඒ මානසිකාරය තමයි රූපේහි අනිත්‍යතාවය අවබෝධ කරනවා කියන එක. රූපේහි අනිත්‍යතාවය අවබෝධ කිරීම මේ ශාසනය කතා කරන විශේෂම දේ. සීහෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත කතාව අහනකොට ඒ ධර්මයේ තේරුම් ගන්න දීර්ඝායුෂ්ක දෙවිවරු. ඒ කියන්නේ ඉපදීම සහ මරණය නොපෙනෙන තාක්කල් ජීවත් වෙන්න තරම් දීර්ඝායුෂ්ක දෙවිවරු. අර එක බ්‍රහ්මේකුට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවනේ. ඔහු ඉපදුණු කාලය ඔහුට පේන්නේත් නැහැ. චුත වෙන කාලයක් නොපෙනෙනකොට එපමණ දීර්ඝ කාලයක් ජීවත් වූ සහ ජීවත් වන්නා වූ මම සදාතනික වූ, නিত্য වූ, ධ්‍රුව වූ ආත්මයක් ඇත්තෙක් කියලා. අන්න ඒ මට්ටමේ ආත්මයක් ඇත්තෙක් කියලා ඇති කරගන්නවා වගේ ඉන්න මහ විශාල දීර්ඝස්ථිතික වූ දෙවිවරුන්ට, බොහෝ කල ජීවත් වෙන දෙවිවරුන්ට පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය ප්‍රතිසංයුක්ත කතාව අහුවාම බයක් ඇති වෙනවලු. අපි අනිත්‍ය වෙන දේම නිට්ටයයි කියලා අරගෙන තියෙනවා. නොපවත්නා දේම නේද මේ නිට්ටය හැටියට අරගෙන තියෙන්නේ. මේ විනාශයටපත් වෙන දේම නේද අපි නිට්ටය හැටියට අරගෙන තියෙන්නේ කියලා. එතකොට ඒ විදිහට අනිත්‍ය පේන්න නම් ඔහු කවදා හරි මැරෙනවා කියන එක ගැන විතරක් නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒ කතා කරලා තියෙන්නේ මේ ධර්මයන්ගේ හේතු නිසා සකස් වී හේතු නැති වෙනකොට බිඳී යන ස්වභාවය තමයි ස්කන්ධ මාත්‍රික ධර්මයන්ගේ පෙන්වීම තමයි ඒ අනිත්‍ය ප්‍රතිසංයුක්ත බව තුළ කතා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි රූපේ නිට්ටයද අනිත්‍යද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න ඇහුවේ. වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා ප්‍රශ්න ඇහුවේ. එතකොට අනිත්‍යයි. දැන් අපිට වර්තමාන රූපේහි ඇසුරු නොවෙන්න නම් අපි කරන්නට අවශ්‍ය ප්‍රධානම දේ තමයි රූපේහි අනිත්‍යතාවය ගෝචර කරගන්නේ. රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට, රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට රූපේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන නුවණක් පවත්වන්නට අවශ්‍යයි. ඒ නුවණ තමයි අපිට වර්තමානයේ තුල වැදගත් වෙන්නේ. වේදනාව හේතුන් නිසා හටගෙන හේතු නැති වෙන ධර්මයක් විදිහට. සංඥා සංස්කාර විඥානාදී ධර්මයක්. ඔබට පුළුවන් නම් රූපය විදර්ශනා කරන්න, රූපය අරගන්න. වේදනා සංඥා සංස්කාර විඥාන ප්‍රකට කරගන්න පුළුවන් නම් ඒ ස්කන්ධ ධර්මයන් ප්‍රකට කරගන්න. එක්කෝ ස්කන්ධ පංචකයම හෝ එක්කෝ ස්කන්ධයක් හෝ ප්‍රකට කරගන්නකොට අනිත්වා නිකම්ම ඒහා අනුයාතව ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම කාම භූමියේ සත්‍යය හැටියට කාම ධාතුව පරියාපන්නව ගියපු සත්‍යය හැටියට අපි රූපේ පරියාපන්නවයි ඉන්නේ. කියන්නේ රූපය අසුරු කරගෙන අනිකුත් සියලු ධර්මයන් රූපය ඇතුළට සංග්‍රහ කරලා පොදු කරලා තියෙනවා. ඒ නිසා රූපේ පිරිසිදු දැක්විය යුතු වෙනවා. රූපේ පිරිසිදු දකින්නකොට අපිට රූපේහි අනිත්‍යතාවය වැදගත් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ රූපය අනිත්‍යයි කියන එක අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් මුලින්ම ප්‍රශ්න කරන්නේ. එතකොට රූපය නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට අනිත්‍යයි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. එතකොට මේ වචන ටිකක් වෙන්න පුළුවන්. හැබැයි මේ වචන ටික ඇතුළේ තියෙන අර්ථය මහ විශාල ගැඹුරු අර්ථයක්. රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියනකොට දැන් අපි මෙච්චර දවස් අනිත්‍ය ගැන ඔබට විවිධ පරයයන්ගෙන් කතා කරලා තියෙනවා. ඒ කතා කරපු පරයයන් ඔබේ නුවණ තියෙන්නට ඕනේ. කොයි තැනින්ද රූපය අනිත්‍යයි කියලා කියන්නේ? රූපේහි අනිත්‍යතාවය මේ කතා කරන්නේ ඇති දෙයක නැති වෙන බව තුල නෙමෙයි. ඇති දේ හටගත්තේ කුමන හේතු ටික නිසාද? ඒ හේතු ටික නැතිවීම තුළ ඇති දේ නිර්මාණය වීම නැති වෙනවා. ඒ කියන්නේ මේ ගහ හටගෙන ගහ නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ගහ කියන දේ හසු වුනේ කොහොමද? ගහ කියන දේ නූපදින්නේ කොහොමද? ඒකට ගහේ ඇතිවීම නැතිවීම බැලීමක් නෙමෙයි මේ කතා කරන්නේ.
ගහ හදන්නට හේතු වෙන හේතුවේ හට ගැනීම හේතු නිසා ගහ ඉපදුණු හැටිත් හේතු නැති වෙනකොට ගහ කියන දේ උපදින හැටිත් තමයි මේ තුල ප්‍රකට කරලා තියෙන්නේ. ඒ නිසා රූපය කියන එක අපිට දකින්නට වෙනවා. රූපය කියන එක අනිත්‍ය ධර්මයක් හැටියට පේන්නේ. ඇහැ රූප චක්කු විඥානාදී ධර්මතා ටිකේ ඇතිවීම නිසා රූපය ඇති බවට අපිට හසු වුණා. ඒ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙනකොට රූපේ ඉතුරු නැති වෙලා ගියා. එතකොට ඒ ධර්මතා ටිකක හට ගැනීම නිසා හටගත්ත බවත් ඒ ධර්මතා ටික නැති වෙලා යනකොට ඉතුරු නැතුව ඒ නැති වුණා කියන එකත් රූපේ පිළිබඳව අපිට නුවණක් ආවා. ඒ නුවණම තමයි අතීතයට පොදු වෙන්නේ අනාගතයට පොදු වෙන්නේ. මොකද අපි මේ වෙනකොට ප්‍රත්‍යুৎপন্ন රූපයේ යම්සේද අතීත රූපය සහ අනාගත රූපේ වර්තමාන රූපයට හසු වීමම එතනදිත් හසු වෙන කියලා දැකලා තියෙනවා. ඒ දැකපු බව නිසාම අපිට වර්තමාන රූපේහි යථාර්ථය අපි යම් පමණකට දකින්නේ අතීතය අනුව ගියපු දරත සහිත ලකුණු ඒ මට්ටමටම දුර වෙනවා. අනාගතය අනුව යන දරත සහිත ලකුණු ඒ මට්ටමකටම යනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි සරලවම කතා කළොත් අපේ ජීවිතය තුළ අතීතය ගැන හිත පසුතැවීම් තියෙනවා නම් අතීතය ගැන හිත අපි ශෝක කිරීම තියෙනවා නම් කල්පනා කර ඉඳීම් තියෙනවා නම් අන්න ඒකට තියෙන පදනම අයින් වෙලා යනවා. ඇයි අපි රූපය අවිද්‍යාව නිසා ඉපදුණු දෙයක් හැටියට අපි දැකලා තියෙනවා. රූපය ඇති බවට ඇසුරු වීමම වැරදි කියන එක දැකලා තියෙනවා. ඒකට රූපයේ රූපන අර්ථයෙන් අපි රූපය දැකලා තියෙනවා. අනාගතයට හම්බෙන රූපය ගැන අපිට ප්‍රණිදි නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා සංඛ්‍යාත බලාපොරොත්තු අභිනිවේෂණ අනාගතයට නැහැ. ඒ දේ නැති වෙනකොට මම මෙච්චර මට්ටමකට යනවා නම් හොඳයි. මම මෙච්චර ඌ දේවල් ලෝකයේ තුල ඇති කරගන්නවා නම් හොඳයි. ලෙඩ නොවි ජීවත් වෙනවා නම් හොඳයි. මේ විදිහට අපිට ඇති කරගන්න අනාගතයට රූපවල පැවැත්ම පිණිස තියෙන ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් ක්‍රමක්‍රමයෙන් ඒ දේවල් කෙරෙහි ඇති බැඳීම අනාගතයේ පිළිබඳව ඇති තෘෂ්ණා මිශ්‍රිත සංකල්පනාවන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා හීන වෙලා යනවා. එයා වර්තමානයේ තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට එයා වර්තමානයේ තුල ජීවත් වීමෙන් එයාට අතීතයේ සහ අනාගතයේ තුලින් එන දරත සහිත සංකල්පනාවන් එන්නේ නැති වෙනවා. ඒක තමයි රූපේහි අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරගෙන යනකොට ඒ ප්‍රත්‍යක්ෂ කිරීම තුළ මූලිකවම අපිට දකින්නට තියෙන ලක්ෂණ ටික වෙන්නේ. ඒකට වේදනාව අනුවත් ඒ විදිහටම අනිත්‍ය වශයෙන් ඒ වගේම යමක් අනිත්‍ය නම් ඒක දුක් වූ ස්වභාවයකින් යුක්තයි. ඒකට වේදනාව සැප වුණත් දුක් වුණත් උපේක්ෂා වුණත් හැම වේදනාවම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් අපිට ඕන විදිහට ඒ වේදනාව එක දිගට තියාගන්න බෑ නම් ඒක තමයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. ඒක තමයි සංකත ලක්ෂණය, ඒක තමයි විපරිණාම ලක්ෂණය. එතකොට මේ ලක්ෂණ ටික නිසාම ඒ ධර්මයේ සැපක් කියන්නේ ඒ ධර්මයට කියනවා දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයක් කියලා. ඒ වගේම ඒ බඳු දුක්ඛ ලක්ෂණයකින් යුක්ත නම් ඒක මම කියලා ගන්න නැත්නම් මම මේසෝ හමස්මි මම වෙමි කියලා ගන්න හෝ නමේසෝ අත්තාති මගේ ආත්මය කියලා ගන්න හෝ නුසුදුසු වූවක් බවට පත් වෙනවා. එතකොට ඒක මගේ ආත්මයයි කියලා ගන්න නුසුදුසු බවකටපත් වෙනකොට අපිට ඒක පිරිසුදු ලෙසම හේතුඵල ධර්ම දර්ශනයේ වීම තුළ තමයි මේක දැකලා තියෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දකිනකොට ඔහු එහි දුක්ඛ සහගත ලක්ෂණය දකිනවා. දුක්ඛ ලක්ෂණය දකිනකොට අනාත්ම සහගත ස්වභාවය අනාත්ම සහගත ලක්ෂණය ඔහු ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට මේ විදිහට රූපයේ පිරිසිඳ දකිනකොට තස්මාතිහ භික්ඛවේ යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යම් දුරේ සම්තිකේ වා සබ්බං රූපං. එයාට සියලුම රූපේ ඒ කියන්නේ 11 දෑරුම් රූපේ කියලා කියන්නේ මේ විදිහට අතීතනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීතාදී මේ දුරළඟ කියන මේ රූප 11 ආකාර රූපය අපිට රූපය ප්‍රකට වෙන ආකාරයන් කෙනෙකුට බාහිර ඇති බවට ගත්තා වූ රූපය එයාට ප්‍රකට වෙන ආකාර ටිකක් තමයි මේ 11 දෑරුම් වූ රූපය කියලා අපි කතා කරන්නේ. එක්කෝ අතීතේ තිබුණා, වර්තමානයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, එක්කෝ ආධ්‍යාත්මිකයි, එක්කෝ බාහිරයි, එක්කෝ රළුයි, එක්කෝ සියුම්, ඒ වගේම එක්කෝ හීන මට්ටමේ දේවල්, එක්කෝ ප්‍රනීත මට්ටමේ දේවල්, එක්කෝ දුර රූප, එක්කෝ ළඟ රූප, ඒ කියන්නේ අවබෝධයට දුෂ්කර වූ හෝ දුර පවත්නා වූ හෝ එතකොට එක්ක අවබෝධයට සුකර හෝ අවබෝධයට මේ පහසු හෝ ළඟ පවත්නා වූ හෝ මේ විදිහට මේ රූප පිළිබඳව
11 ආකාරයකට ප්‍රකට වෙන රූපේ පිළිබඳව ඔහුට පේනවා හේතු නිසා සැකසෙන සහ හේතු නැති වෙනකොට නැති වෙන බව තමයි රූපේහි ස්වභාවය. එහෙම දකින්නකම නිසා එයාට රූපය ගැන රුප්පණ අර්ථයකින් යුක්ත නම් යම්කිසි දෙයක් සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා නම් යම් දෙයක් ඒ දේ නේතම් මම වශයෙන් ගන්න සුදුසු නෑ. ඒකට දැන් එයාට පොදුවේ හැම තැනකම කාල බෙහෙදයකින් තොරව ස්ථාන බෙහෙදයකින් තොරව ස්වභාව බෙහෙදයකින් තොරව සමස්ත වූ රූපය පිළිබඳව එක අවබෝධයක් පවතිනවා. ඒ එකම අවබෝධය තමයි නේතම් මම නෙමෙයි, ඒක මගේ නෙමෙයි, ඒක මගේ ආත්මය නෙමෙයි, ඒ විදිහට ගන්න සුදුසු දෙයක් නෙවෙයි කියලා යාට අවබෝධය තියෙනවා. ඇයි? ඔහුට රූපේහි සංකත ලක්ෂණය නිසා රූපය අනිත්‍ය වෙන බව ප්‍රකටයි. අනිත්‍ය වෙන බව නිසාම දුක් වෙන බව ප්‍රකටයි. ඒ වගේම ඒ අනිත්‍ය සහ දුක කියන ලක්ෂණ ටික නිසාම ඔහුට අර මම වගේ වශයෙන් ගන්න සුදුසු දෙයක් නෙමෙයි මේක කියන එක ප්‍රකටයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් ලෙස ඔහුට රූපය හම්බෙලා තියෙනවා. ඒ රූපයේ සංකත ලක්ෂණය දකින නිසාම තමයි 11 සැදෑරුම් වූ මේ රූපේහි ඇලීමක් හෝ ගැටීමක් හෝ එහෙම නැතිනම් මුලාවකට පත්වන්නට හේතුවක් නැති වෙන්නේ. මෙන්න මේ විදිහට දකිනකොට මොකද වෙන්නේ? අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ අපචිනාති නොආචිනාති. මේ විදිහට දකින ආර්ය ශ්‍රාවකයා තමයි අපචිනාති. එයා රැස් කරන්නේ එකක්වත්. එයා ඔක්කොම ඉවත් කරනවා. සසර පැවැත්මට හේතු වෙනවා නම් යම් ධර්මතා ටිකක් ඒ එක ධර්මයකවත් පැවැත්මක් ඔහුට හම්බෙන්නේ. ඔහු ඒ දේවල් නොආචිනාති රැස් කරගන්නේ නැතුව අපචිනාති ඉවත් කරලා දානවා. පජහතින උපාදීයති. එයා සමීපයට ගන්නෙ නෑ ඒවා. දුරු කරලා දානවා. විසිනේති නෝ මේ උසිනේති. එතකොට එයා ඒක විසිරවලා දානවා. ඒක නොවිසිරුවා එකතු කරන්නේ ඒක ඉවත් කොට දානවා. ඒ වගේම විදුපේති න සන්දුපේති. ඒක දල්වන්නේ ඒක නිවල දාන දෙයක් බවට පත් වෙනවා. මොනවද ඒ රැස් කරගන්න තු ඉවත් කරන්නේ? රූපං අපචිනාතිනෝ ආචිනාති. රූපය රැස් කරගන්න නැතුව ඉවත් කරලා දානවා. එතකොට දැන් ඔබට ප්‍රකට ඇති රූපය ඇයි රැස් කරගන්න නැතුව රූපය ඉවත් කරනවා කියලා කිව්වේ? රූපයේහි Nirodhe පිණිසනේ දැන් මේ බැලුවේ. අපි කියවන්නේ රූපයේහි Nirodhe පිණිස විරාගයේ පිණිසයි බලන්නේ කියලා. විරාගයේ පිණිස Nirodhe පිණිස බලනවා කියලා බැලුවේ වෙන මොකක්වත් මේ හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එතකොට රූපය රූපී අර්ථයකින් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැකලා නම් පොදුවේ රූපය 11 සැදෑරුම් වූ රූපය 11 ආකාරයකට ලෝකෙට හසු වෙන රූපය එක තැනකින් හම්බෙලා තියෙනවා. ඒ තමයි හටගෙන නිරුද්ධ වෙන සංකත ධර්මයක් කියන තැන. ඒ හටගෙන නිරුද්ධ වුණ සංකත රූපය හම්බෙනකොට ඒ සංකත රූපයේ සත්වයක් හෝ පුද්ගලයෙක් නෙමෙයි. ඒ සංකත රූපය අතීතේ තිබුණත් නෙමෙයි. ඒ සංකත රූපය අනාගතයට හම්බෙනවත් නෙමෙයි. එයා රූපයෙන් මිදෙන මනසක් ඇත්තෙක් වෙලා රූපේ හටගෙන රූපේ ඉතුරු නැතුව නිරෝධයටපත් වෙන බව දකින්නෙක් බවටපත් වෙලා. එතකොට මේ විදිහට රූපය දකිනකොට ආචිනාති රැස් කිරීම කියන දේ හටගන්නේ නැහැ. එයා රූපය අපචිනාති රූපේ දුරු කරනවා. ඇයි මොහොතක් පාසා ඇහැට යම්ම දර්ශන මාත්‍රයක් ඔහුට පෙනේ නම් යම්ම රූපයක් ආපාතාගමයට එයිනම් ඇස් හමුවට පැමිණේ නම් ඇස් හමුවට පැමිණෙන ඒ රූපේ පිළිබඳව ඔහුට එළියේ තියනවා කියන සංඥාව බැසගන්නේ නැතුව හටගෙන නිරුද්ධ වෙනවා කියන නිරෝධ සංඥාවම උපදිනවා. දැන් අපිට නිත්‍ය සංඥාවම උපදින නිසා පවතිනවා කියලා ගන්න නිත්‍ය සහගත සංඥාවක් තියෙනවා. නිත්‍ය සහගත සංඥාව නිසා ඒක තියෙනවා කියලා අපි සංස්කරණයකට ලක් කරගන්නවා. එතකොට නැවත අතීතේ තිබුණ දේ තමයි මේ තියෙන්නේ මේක අනාගතයටත් තියෙනවා කියලා සංස්කරණය කරගත්ත බව නිසාම ඒක ලෝකෙ තුල පවතින හොඳ නරක දේවල් තියෙනවා කියලා දැනගැනීම කියන දේ අපිට තියෙනවා. එතකොට අපේ මනෝභාවය මේ ලක්ෂණයන් නැවත අසුරු කරන්න පටන් ගත්ත නිසා ලෝකේ පැවැත්ම හම්බෙලා. දැන් මේ ධර්මයන්ගේ Nirodhe පෙන්වලා දෙනවා ඒ හැම මොහොතකම හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙන බව අපිට පෙන්වලා දෙනවා නම් පින්තුනේ අපිට නිශ්චිත කරගන්න දෙයක් නෑ. දැන් ඊටා සිටින්න තනක් නෑ. ඇයි රූපය අනිත්‍යයි නම් සමස්තයක් වූ රූප ධර්ම විශේෂයි පවතින අනිත්‍ය සහගත සංකල්පනාවක් අනිත්‍ය සහගත ඥාන දර්ශනයක් තියෙනවා. ඒ අනිත්‍ය සහගත ඥාන දර්ශනය කියලා කියන්නේ තියෙන දෙයක නැතිවීම නෙමෙයි. හේතු නිසා සකස් වෙන බව සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා ගත්ත මූල දර්ශනයක්.
එතකොට ඒ ලක්ෂණය නිසා ඔහුට පේන්නේ හේතු ටික ඇති කල්හි හටගත්ත බව සහ හේතු ටික නැති වෙනකොට නැති වෙන බව. දැන් නැති වුණා නම් ඒ දේ නැවත ඇති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා දන්නවා. ඒ නිසා දැන් හටගෙන නැති වුණ දේ ඇති බවට ඇසුරු කරන්න හේතුනේ. දැන් විඥානයේ රූපය ඇසුරු කරන්නේ නැහැ. ඇයි ඇසුරු කරන්නේ නැත්තේ? එයාට අතීත රූපේ දැන් හම්බ වෙන්නේ නැති නිසා. නිරුද්ධ වූ රූපේ නිරුද්ධයි කියලා දකින්න එක නිසා රූප නිරෝධයටපත් වෙලා කියලා කියනවා. ඒ කියන්නේ රූපය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රූපය හම්බ වෙන මොහොතේදී රූපය දැනගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැනේ. රූපය හම්බ වෙන මොහොතේදී අපි දැනගත්තේ ඒ වේදනා සංඥා ආදී ධර්මතා විශේෂයෙන් අපි දැනගත්තේ. එතකොට ඒ දැනගැනීම තුළ එහෙම නැතිනම් රූපය කියලා අපි නැවත නැවත මනෝවිඤ්ඤාණයෙන් සත්‍යයක් සකස් කරගන්න මට්ටමට එනකොට අපි දැනගන්න බව තුළ තිබුණේ සම්පූර්ණම මනස මූලික කරගත්ත ධර්මයක් මිසක සතර මහා ධාතු නිස්සිත කරගත්ත ධර්මයක් නෙමෙයි. එහෙනම් ඒ මොහොත වෙනකොට අර ඇහැට ගැටුණු වර්ණ රූපය කියන එක තමන්ගේ කෘත්‍ය સિદ્ધ කළා නැතිනම් අනිත්‍ය වෙලා ඉවරයි. අනිත්‍ය වූ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නකොට ඒ රූපේ අතීතේ තිබුණා හෝ අනාගතයට තියනවා කියලා නෙමෙයි දකින්නේ. උප්පජ්ජිත්වා විගතං ඉපදිලා නැති වෙලා ගියපු දෙයක් හැටියට දකින්නේ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා ගියපු දෙයක් හැටියට දකින්නේ. ඒ විදිහට දකින්න නිසා ඒ රූපේ නැවත නැවත උපාදාන වශයෙන් ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ රූපේ රැස් කරන්නේ කියලා කිව්වේ. රූපේ Nirodhe දකින්න නිසා. ඒ නිසාමයි වේදනාවක් තියෙනවා නම් සැප දුක් උපේක්ෂා නිස්සිත කරගත්ත වේදනාවක් තියෙනවා නම් එයා ඒ වේදනාව පවතින දෙයක් හැටියට දකින්නේ. ඒ වේදනාව අනිත්‍ය දැක්කා. හේතු නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙන බව දැක්කා. මේ විදිහට ස්කන්ධ ධර්මයන්ගේ රැස්කිරීමක් නැහැ. රැස්කිරීමක් නැති නිසා පැවැත්ම කියන දේ නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට උපාදාන වශයෙන් ගන්න දෙයක් හම්බ වෙලා නැහැ. ඒ දේවල් සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙනවා. ඊට පස්සේ විසිරුවා හැරලා තියෙනවා. ඒවා රැස් කරගෙන පවත්වා ගන්න දෙයක් ඇත්තේ නැති වෙලා තියෙනවා. ඒ වගේම ඒක විදූපණය කළා දාලා. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම නිවලා දාලා දල්වල නැහැ. ඒක පැවැත්ම අපිට පේන්නේ නැහැ නිසා. මේ විදිහට විඥානය කියන එකක් රැස් නොකොට දුරු කරලා නොවිසිරුවා හැරලා ඒ වගේම නිවලා දාලා. මේ විදිහට නිවලා දැම්මට පස්සේ එයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයන් පිළිබඳව කලකිරෙලා නොයලිලා මිදිලා මිදුනායයි කියන නුවණකටපත් වෙනවා. විමුක්තස්මි විමුක්තമിതി ඥානං හෝති කීනා ජාති වසිතම් භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති. මත්ෙහි කල යුත්තක් නැහැ කියන තැනට යාගේ නුවණපත් වෙනවා. එතකොට මේ විදිහටපත් වුණා කියලා කියන්නේ එයා රැස් නොකොට ඒ කියන්නේ ලෝකයේ වෙනසීමටපත් නොවි සිටපු කෙනෙක් බවට පත් වෙනවා. මේ විදිහට රූපය පිළිබඳව එයාට අපේක්ෂා සහිත මනසක් ඇත්තේ නැහැ. රූපය කියන එක එයා රැස් කරන දෙයක් නෙමෙයි, ගන්න දෙයක් නෙමෙයි, පවතින දෙයක් නෙමෙයි. රූපය කියන දේ එයාට ලෝකේ විසිරුවා හැරීම සිද්ධ වෙලා. රූපය කියන දේ හසු නොවන මට්ටමකටපත් වෙලා. දැන් රහතන් වහන්සේට රූපය ඇසුරු වෙනවද නැද්ද කියලා අපිට හිතන්න දෙයක් නැහැ. ඒ රහතන් වහන්සේට රූපය ඇසුරු වෙන්නේ නැහැ. ඒ රූපේ Nirodhe තමයි හැම වෙලාවකදීම පේන්නේ. රූපේ Nirodhe පේන්නේ කියන එකෙන් අදහස් කරන්නේ රූප පිළිබඳව රූප විශේෂෙහි දැනගන්න බෑ කියන එක නෙමෙයි. නැවත ඇති බවට බාහිර රූප විශේෂෙහි පතිත කරන මෝඩකම නැහැ කියන එක. එතකොට නාම ධර්මතා ටිකෙන් උපදවන ධර්මතා විශේෂෙහි ඒ පිළිබඳව දැනගැනීමක් තියෙනවා. හුදු සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව නුවණ පවත්නා නිසා රහතන් වහන්සේට ඒ ආකාර වූ පරමාර්ථ නැතිනම් බලාපොරොත්තු ලෝකයේ තුල ඇත්තේ නැහැ. මේ විදිහට රූපය නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. රූප නිරෝධය සඳහා තමයි අපිට ප්‍රතිපදාව දියුණු කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව වඩන්නට වෙන්නේ. මේ ප්‍රතිපදාව වඩනකොට ඔබට දැන් පැහැදිලි ඇති අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව කියන මේ දේවල් වලට හිමි ස්ථානය කුමක්ද කියන එක. ඒ කියන්නේ අපි අන්තිමේටම කොහෙන් ගියත් අපිට කරන්න වෙලා තියෙන දේ තමයි අනිත්‍ය දකින්නකම, දුක දකින්නකම, අනාත්මය ප්‍රකට කරගන්නකම. එනිසා තමයි වලට විමුක්ති මුඛ කියලා කියන්නේ. විමුක්තියට යෑම සඳහා ඇති දොරටු තුන තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ.
මොන කර්මස්ථානයේ පැත්තෙන් මොන පැත්තෙන් ගිහිල්ලා ආවත් අපිට යන්න වෙන්නේ ওই තුනෙන් තමයි. ඇයි? හටගත්තු ධර්මයක උදේවැය දකිනවා නම් ඉපිද නිරුද්ධ වෙන බව දකිනවා නම් ඒක තමයි අනිත්‍ය දකිනවා කියලා කියන්නේ. ඒ අනිත්‍ය නොදක නිවන් දකිනවා කියලා කියනවා නම් කෙනෙක් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. දුක කියන සංකත ලක්ෂණය එයා නොදක නිවන් දකිනවා කියනවා නම් සංකත ධර්මයන්ගේ සංකත බව හේතු නිසා සකස් වෙන බව නොදක නිවන් දකිනවා කියනවා නම් ඒක කවදාවත් සිදු නොවන දෙයක්. ඒ වගේම අනාත්මය නොදක නිවන් දකිනවා කියනවා නම් ඒක කවදාවත් සිදු නොවන දෙයක්. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ විමුක්ති මොකක්ද? ඒ නිසා තමයි අනිත්‍ය සංඥාව වැඩි යුතු වෙන්නේ. වඩන ලද අනිත්‍ය සංඥාව මහත්ඵල මහත් ආනිසංස වන්නේ ඒ නිසා. එහෙනම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කළ යුතුයි. නිරතුරු අනිත්‍ය සංඥාව වැඩි යුතුයි. අනිත්‍ය සංඥාව කියනකොට අපි හොඳ නුවණක් පවත්වන්නට ඕනේ. පවතින දෙයක නැති බව බලනවට වඩා දෙයක් පවතින්නට හම්බෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ පවත්නා නුවණක් කියන එක. එතකොට අපිට ආයතන විශේෂෙහි අරමුණු එන හැටි රූපේහි අනිත්‍යතාවය ප්‍රකට කරගන්න වේ. රූපේහි අනිත්‍යතාවය ආයතන විශේෂෙහි ප්‍රකට වෙනකොට ඇස කන නාසය දිව ශරීරයේ කියන මේ ගන්න ප්‍රධාන රූප ආයතන ටිකෙන් සම්පූර්ණම පිරිසිදුව. ඒ කියන්නේ මොහොතකට හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන. ඊට අනුභූත වූ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන දෙක ඇතිකල්ලි ප්‍රකට වෙන. ආයතනේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණ රූපය කියන තැනින්ම සියලු රූපේ ගෝචර කරගන්න. එතකොට ඔබට පෙනේ ආයතන මට්ටමින්ම හටගෙන නිරුද්ධ වෙන රූපේ සත්පුද්ගල භවෙන් ගන්න දෙයක් නැහැ කියලා රූපේ පැවැත්ම එච්චරනේ කියලා. රූපේ පැවැත්ම එච්චර නම් ඔබට මෙච්චර ලෝකයක් තියනවා කියලා හිතන එක ඒක ශුන්‍ය වූ දෙයක් නැතිනම් හිස් වූ දෙයක් හැටියටම ප්‍රකට කරගන්න පුළුවන් වෙයි. අද ලෝකයක් පවතිනවා කියලා රූප ලෝකයක් හදාගන්න එකේ යථාර්ථයේ තියෙන්නේ ආයතන ටිකකින් මේ මොහොතේ උපදින දෙයක් කියලා දැක්කොත් ඒක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දේ නැවත අනාගතයට හම්බ වෙන්නේ නැහැ කියලා දැක්කොත් ඔබට රූපේ පිළිබඳ සත්පුද්ගල බව පවත්වන්න බැරි නුවණක් ඇති වෙයි. එහෙනම් අද මූලික ලෙසම දියුණු කළ යුතු වෙනවා ඒ කියන අනාත්ම සංඥාව අනාත්ම සංකල්පය කියන්නේ අනාත්ම සංඥාව ඔබ ප්‍රකට කරගන්න තරමට නැතිනම් අනිත්‍ය සංඥාව ප්‍රකට කරගන්න තරමට දුක සහ අනාත්මය කියන මේ ධර්මතා දෙක ඒ තරමටම සමීප වෙයි. ඒ නිසා රූපේහි ස්වභාවයේ තේරුම් අරගෙන රූපයට හසු වුණොත් අතීතෙදි දුක වර්තමානයේත් වෙනවා අනාගතයටත් වෙනවා. මේකෙන් මිදෙන්නට ඕනේ නම් වර්තමාන රූපයේ පිරිසිදු දැක්විය යුතුයි කියලා රූපේහි අනිත්‍ය දැකීම පිණිස උත්සාහවත් වෙනවා. රූපේ අනිත්‍ය දැකීම පිණිස උත්සාහවත් වෙන ඔබට රූපේ නොයලී නිදීම කියන තැනට යන්නට පුළුවන්කම තියෙවි. ඒ සඳහාම කවුරුත් අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා සිහිපත් කරනවා. හොඳයි එහෙනම් කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයෝ අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දිනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සීල කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා මේ ස්ථාන අධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයාට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැපතවත් වඩා වර්ධනය කරගනීවා. ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට අවවාද අනුශාසනා ලබා දුන්න සම්බෝධි විහාරයේ එංගලන්තේ සම්බෝධි විහාරයේ විහාරාධිකාරී අවසරයි මඩුගල්ලේ මහානාම අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී භව ඇති කරගෙන
චිරජීවනයේ ලැබලා ශාසනික බ්‍රහ්මචර්යාවේ හැම් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ කුසලය මේ විදිහට සිද්ධ කර ගැනීම සඳහා ඒ සහසම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටත් කටයුතු සම්පාදනය සඳහා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරපු සියලු දෙනාටත් අපේ ඩොන් මහත්මයා, ඒ වගේම මధుරිකාම්ම, ඒ වගේම කසුන් මහත්මයා මේ කටයුත්ත සඳහා තාක්ෂණික සහාය පැත්තෙන් ශක්තියක් ලබා දෙන්නේ. අනුරාධ අක්කා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට, ඒ වගේම අපේ ආරණ්‍ය සේනාසනයේ සුඛිත පොඩි හාමුදුරන් වහන්සේටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ සියලු කටයුතු සඳහා බොහොම සත්පුරුෂව තමන්ගේ දායකත්වය ලබා දෙන ඒ අපේ ඕස්ට්‍රේලියාවේ ඒ සියලුම කල්යාණ මිත්‍රයින්ට, ඒ සියලුම පින්වත් පිරිසටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ එංගලන්තයේ සිටින ඔබ සෑම සියලු දෙනාටත්, ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ පින්වත් සෑම සියලු දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.